ඒ භාග්‍යවත්තෝ අරිහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද තුන්වෙනුවද මාගේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณេนสัดเถิงอาជីวังอัตตมกสีลังธัมมังสาธุกังสุรักขิตังกัตตวาอัปปมาเดนะสัมปาเดตัมบัง කවුරුත් මෙසේ කියන්න බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද
මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මා මෙන්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත්වෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යේන අනුප්පන්නා වා කුසල ධම්මා උප්පජ්ජන්ති uppannā vā kusalā dhammā abhivardhanti yata idang bhikkave kalyāna mitto bhikkave anuppannā ceva kusalā dhammā uppajjanti uppannāvā kusalā dhammā abhivardhanti te
සදහවත් කාරුණික පින්වත්නි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන කල්යාණ මිත්‍රයා යන මාතෘකාව ඇතුළත් සූත්‍ර දේශනා පාඨයක් මේ ඉදිරිපත් කළේ. දිදුල මාධ්‍ය ජාලය හරහා විසුරුවා හරින ධර්මානුශාසනාවෙහි අද මේ දායකත්වයෙන් කටයුතු කරන්නේ බටපොළ ඉලුක්පිටියේ පදිංචි හේමා බුද්ධදාස මෑණියන්ගේ 80 වන ජන්මදිනයේ නිමිති කරගෙන මීට වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වන පී.එස්. බුද්ධදාස මහත්මයා හෙවත් පියාට පින්දීම සහ දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන පින් පිණිස බටපොළ ඉලුක්පිටියේ පදිංචි සමන් නිසාන්ත මහත්මා, නිලීසා කුමාරි මහත්මියන්, දෙපළක් සම්පත් ඉරෝසන් මහත්මයා, එවැගේ දුවා දරුවන් ලේලිවරුන් සහ බෑණනුවන් ඇතුළු මොනබුරු මිනිබිරියන් තමයි මෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ජීවත් වන මවුට අවුරුදු 80ක් වීම සන්තෝෂයට කරුණක්. මව් කෙනෙක් පියෙක් ජීවත් වෙලා ඉන්නකොට ඒ නිවහනට දුවා දරුවන් දරුමුණුබුරන් පැමිණිලා පූජාවක් අතට දීලා වන්දනාමාන කරන චාරිත්‍ර ධර්මයක් තිබෙනවා. ඒ වගේම මවුට පියාට සැලකීම, ගෞරවයේ පුද කිරීම කියන විශේෂ ධර්මතාවයකුත් තිබෙනවා. අද මේ කරන්නේ මවුට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, අභාවයට පත්වන පියාට පින් අනුමෝදන් කිරීම. හැම දරුවෙක් විසින්ම කළ යුතු පළවෙනිම දේ තමයි තමන්ගේ මවුට පියාට සැලකීම. මවුට පියාට සලකන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දාන සීල භාවනා පින්කම් වල ඇති වැඩේ මොකක්ද? මුල අමතකයි. අසත්පුරුෂ ධර්මය දියුණු කරලා එබඳු කෙනාගේ දානය, සීලය, භාවනාවෙන් ප්‍රතිඵල නැහැ. ඒ නිසා හැමෝම ආදරණීය මවුට පියාට සැලකීම කළ යුතුයි. පැවිදි භික්ෂූන් වහන්සේටත් අනුදැන වදාළ චාරිත්‍ර ධර්මයක්. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා තමන්ගේ මවුට පියාට සලකලා තියෙනවා. බුද්ධ ආදී උතුමෝ එහෙම කළා නම් අනිත් අය ගැන කවර කතාද? මේ ලංකාවේ රජකම් කරපු අංබෝ කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මහරජතුමා තමන්ගේ මවුට දිනපතාම අපෝපස්ථාන කරනවා. උදෑසන වතාවත් සියල්ලම කරලා ආහාර පාන අනුභව කරවලා වැඳලා තමයි රජකමට යන්නේ. දවලුත් කෑම බීම වෙලාවට සලසා දීලා තමයි යන්නේ. හැන්දෑවටත් ඒ විදිහට කරනවා. ඒ නිසා මවුට සලකන රජ්ජුරෝ කියලා රට පුරාම ප්‍රසිද්ධියට පත්වනවා. ඒ නිසා අනිත් මිනිස්සුත් මවුට පියාට සැලකීම කරන්න පටන් ගත්තා. ඒ රජතුමාටත් දෙව් රැකවරණේ හොඳට ලැබුණා. එතුමගේ රාජ්‍ය කාලයේ හොඳට වහිනවා. ඒ වගේම ආහාර පාන සුලභයි. රුවන්වැලි මහසෑයට නිතර ගොස් වඳින පුදන රජ කෙනෙක් අනුරාධපුර යුගයේ. ඉතින් එවැනි රජදරුවන් පවා ආදර ගෞරවයෙන් සිදු කරපු බුද්ධ ආදී උතුමන්ගේ ගෞරවයට පාත්වෙච්ච දෙයක් තමයි මවුට පියාට සැලකීම. ওই සාකේත කියා නගරයක් තිබිලා තියෙන සාවත්ති නගරයට ආසන්නව
එහි වාසය කරලා තියෙන වයෝවෘද්ධ බමුණෙක් සහ බැමිණියෙක් බුදුරජාණන් වහන්සේට ආත්ම 3000ක් මවපියා බාප්ප පුංචි අම්මා ලොකු තාත්තා ලොකු අම්මා වශයෙන් ඉඳලා තියෙනවා. ආත්ම 3000. දවසක් සාකේත නුවරට වඩිනකොට මේ දෙමහල්ලෝ පාරේ අයිනි ඉඳලා කියන මේ දරුවන් උනාම මව්පියෝ ගැන ඩිංගක් බලන්න ඕන නේද? හොයලා බලන්න ඕන නේද කියලා මේ බුදුරජාණන් වහන්සේට මේ පුදුම කතාවක් කිව්වා. භික්ෂූන් වහන්සේලා විස්මයට පත්වන මේ කතාව අහලා බුදුරජාණන් වහන්සේගේ මව මහා මායාව බවත් සුළුමව මහා ප්‍රජාපති දේවිය බවත් පියා සුද්ධෝදන මහරජ බවත් අපි අහලා තියෙනවා. නමුත් දැන් මෙතන හාත්පසින් වෙනස් කතාවක්. තමන්ගේම පුතා හැටියටයි මේ කතා කරන්නේ. කෙසේ වෙතත් ඒ ගෙදරට වැඩම කරලා දානමාන පිළි අරගෙන ධර්ම දේශනාවකුත් කළා. පින් ඇති දෙන්නෙක් නිවන් සුව හම්බෙලා තිබුණා. එදා ධර්මශාලාවේදී කතාව ඉස්මතු වුණා. බුදුරජාණන් වහන්සේ මේ සාකේත නුවර බමුණත් බැමිණියත් ඔබ වහන්සේට මේ පුතා කියලානේ ආමන්ත්‍රණය කළේ. ඔබ වහන්සේ ඒක පිළිගත්තනේ. මේකේ කතාවේ තේරුම කුමක්ද කියලා හෝ. මහණෙනි ඒක සැබෑව. ඔය වයෝවෘද්ධ මව්පියෝ දෙදෙනා මට ආත්ම 3000ක් පිහිට වෙලා තියෙනවා කිව්වා. අන්නේ ලෙන්ගතුකම නිසා තමයි මට පුතා කියලා කතා කළේ. කියලා දීර්ඝ දේශනාවක් පින්වත්නි පවත්වලා තියෙනවා. එතනදෙත් පහදා දෙන්න මේ මව්ට පියාට සලකන්න ඕන කියලා. මහා මංගල සූත්‍රය දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. මව්ට පියාට සලකන්නෝ මෙලවස් සතුටෙන් ඉන්නවා, පරලොව සුගතිගාමී වෙනවා, නිවනටපත් වෙනවයි කියලා. අන්න ඒවා හොඳට දැන කියාගත්තු අපි පළවෙනිම පින්කම වෙන මව්ට පියාට සැලකීම ගෞරවයෙන් කරන්නට ඕන. එතකොට දරුවන්ට යහපතක්, දියුණුවක්, දෙව්රකවරණයක් හොඳට හම්බ වෙනවා. එතකොට මම මේ මාතෘකා කරපු දේශනය කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාය කියන්නේ හොඳ වචන කතා කරන, හොඳ සිතුවිලි හිතන, යහපත් වැඩ කරන පුද්ගලයාට කල්යාණ මිත්‍රයාය කියලා අපේ ධර්මයේ සඳහන් කරනවා. ඒතොර කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණොත් ඒක දුර්ලභ අවස්ථාවක්. පාපයන්ගෙන් වැළකීලා පින්දහම් වල යෙදෙන සැඩපරුස ගති පැවතුම් නැති පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාට අපි කල්යාණ මිත්‍රයාය කියලා කියනවා. අන්න ඉබඳු කෙනෙක් තමයි ආශ්‍රය කරන්නට කියලා මේ ධර්මයේ පෙන්වන්නේ. අන්න ඉබඳු කෙනෙක් ආශ්‍රය කරනකොට අපට මොනවාද ලැබෙන්නේ කියන එක මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කරනවා. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මේ ධර්මයේ හැර තවත් කාරණයක් මගේ බුදු නුවණට පෙනුනේ නැහැ. අනුප්පන්නානං කුසලානං ධම්මානං uppajjati. කරගන්න බැරි වෙච්ච පින්කම් ටික කරගන්න පුළුවන්. දානයක් දුන්නේ නැත්නම් දන් දෙන්න පුළුවන්. සිල් ගත්තේ නැත්නම් සිල් ගන්න පුළුවන්. භාවනා කරලා නැත්නම් භාවනා කරන්න පුළුවන්. uppannāvā කුසල ධම්මා අභිවර්ධන්ති. කරගත්තු පින්කම් ටික දියුණු කරගන්න පුළුවන්. නොකල පින්කම් කරන්න පුළුවන්, කල පින්කම් දියුණු කරන්න පුළුවන්. යතිදං වික්ඛවේ කල්යාණ මිත්තෝ. මහණෙනි මේ කාරණේ තමයි කල්යාණ මිත්‍රයා. හොඳ කෙනෙක් ආශ්‍රය කළාම
ඒ තනත්තා පිනට දහමට යොමු කරවනවා. ඒ තනත්තා කළ පින්කම් නැවත නැවත සිහිපත් කරලා දෙනවා. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවසාන විවරණය ගත්තේ කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ කාලේ වෙනකොට රට පුරාම මම රහත් කියලා මම බුදුන් කියලා හැම තැනම තාපසවරු වෙන්න. මම රහත් මම බුදුන් කියාගෙන කසාවත් හැඳ පොරවාගෙන සැරෑටියක් ඇතැතිව පැන්කෙන්ඩියක් අතේ තබාගෙන එහි මේ සැරිසරනෝ අතිවිශාල පිරිසක්. ඒ නිසා කවුරු බුදුන්ද කියලා හොයන්න බෑ. ඒ දවසේ ඔය ගටිකාර කියලා මෙයාගේ යාළුවෙක් හිටිය මේ තැනැත්තා කියනවා අපි යමු බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න කිව්වා. එතකොට කියන එකපාරම මේ හැමතැනම බුදුන් රහත් උතුමෝ ඉන්නේ එක මේ බොරුවක් වංචාවක් කපටිකමක් කියලා කිව්වා. දෙවෙනි වරක් කිව්වා තුන්වෙනි වරක් කිව්වා බෑ කිව්වා යන්න. ඊළඟට කිට්ටුව නාන තොටුපොළ ළඟට එක්කන් ගිහිල්ලා නාලා ඉවර වෙන්න කෙස්වැටියෙන් ඇදගෙනම ගිහිල්ලා අද අනිවාර්යෙන් බුදුන් දකින්න යන්න ඕන කියලා කෙස්වැටියෙන් ඇදගෙනම ගියා. මෙයා මොනවා හරි යහපතක් පෙන්වන්න ඕන කියලා හොඳයි යමු කියලා කැමති වුණා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දකිනකොටම මේ තනත්තාට උතුරා යන ප්‍රීතිය. ඇයි ලෝකේ හැමතැනම ඉන්නේ මම බුදුන් කියාගත්තු අය. මම රහත් කියාගත්තේ අය. නමුත් හාත්පසින් වෙනස් තැන. උන්වහන්සේ සමග සාකච්ඡාවෙන් දේශනාවෙන් පුදුම විදියට සිත පැහැදුණා. කොච්චරද කියනවනම් අන්තිමේ මහාන වුණා. ඊට පස්සේ තමයි විවරණේ අවසාන විවරණේ හම්බුනේ බුද්ධත්වයට පත් වෙන බව. යාළුවාට මහාන වෙන්න බෑ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධ වෙලා. අපෝපස්ථාන කරන්න ඕන. ඒ නිසා එයා මහාන වුණේ නැහැ. හැබැයි උපස්ථාන කළා. මේ ගටිකාර කියන කෙනා පින්වත්නි දසසිල් රකින්න කෙනෙක්. ව්‍යාපාරයක් හැටියට කරන්නේ මැටි වලන් හදලා විකුණන එක. දැන් දසසිල් ගත්තාම සල්ලි ගන්න බෑ. ව්‍යාපාරي කරනවා. මොනවද කරන්නේ? මැටි වලඳක් අරගත්තාම මේගොල්ලෝ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තැන්පත් කරන වලඳක් අරගෙන යනවා. බලන්න මේකම පුදුම අවස්ථාවක්. අන්නේ ඒ වාගෙන් තමයි දන් දෙන්නේ මවුට පියාට සලකන්නේ. මොනම දෙයකමත් අඩු නැහැ. අවශ්‍ය කරන සියලුම ආහාර ද්‍රව්‍ය ගටිකාරගේ ව්‍යාපාරයේ ළඟ තැන්පත් කරලා වළඳක් කරන යනවා. මේක පුදුම සිද්ධියක් මේක. බුදුරජාණන් වහන්සේ දවසක් ගෙදරටම වැඩම කරලා මව්පියෝ දෙදෙනාගේ ආහාර ටික බෙදාගෙන විදින් තිබුණා. වැඩිපුර සකස් කරලා තියෙන්නේ. ඒ දෙදෙනාට ඉතුරු කරලා කොටසක් බුදුරජාණන් වහන්සේම ඒ නිවහනට වැඩම කරලා තමන් වහන්සේම පාත්‍රයට බෙදාගෙන අවිල්ලා තිබුණා. පුතා විදින් අහලා තියෙන අම්මේ තාත්තේ කෑව බිව්වෝ හොඳටම කෑව බිව්වා. අපි බුදුරජාණන් වහන්සේ වැඩියන්නේ. ඒක වෙන්න බෑ කිව්වා. නෑ වැඩම කළා මම කිව්වා මෙන්න මේසේ මත කෑම තියෙන ඕන තරම් අනේ ස්වාමීනි අපිට පේන්නේ නෑ තියෙන දෙයක් බෙදාගෙන වළඳන්නේ කියලා කිව්වා. පුදුමාකාර සතුටක් ගටිකාරට. රජමැති ඇමති කෙනෙකුගේ ගෙදරටවත් ගිහිල්ලා එහෙම දානයක් බෙදාගෙන නැහැ. නමුත් ගටිකාරගේ ගෙදර අන්ධ මව්පියෝ දෙදෙනාගේ ගෙදරට වැඩලා තිබුණා. ඒ අර මව්ට පියාට සැලකීමේ ආනිසංසික අවස්ථාවක් බුදු කෙනෙක් ගේ තුලට වැඩම කිරීම. කොයි තරම් වාසනාවන්ත අවස්ථාවක්ද බලන්න. එතනිනු සඳහන් කරන්නේ මව්ට පියාට සලකන්නෝ යම් තැනකද ලෝතුරා බුදු කෙනෙකුත් ගේ තුලට වඩිනවයි කියන.
දෙවියන්ගේ සැපමිනීම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ගමී රටේ චිරප්‍රසිද්ධ වෙනවා මේ දරුවා මව්ට පියාට හොඳට සලකනවායි කියලා හැමෝම ආශිර්වාද කරනවා. ඒකයි වැදගත්කම. දැන් එතකොට අපි මේ කුසල කියන පදේ බලන්න වෙනවා. කුස සංකාතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති විද්වංසෙන්ති තී කුසල. ඔය කුසල කියන වචනේ තෝරපු තැන. කුසල කියන එකේ මුල් අකුරු දෙක කුස යනෝ පාපක ලාමක තුච්ච නම් වූ ලාමක ධර්මයන් දුරු කරන්නේ යමක්ද ලයන්න කිට්ටු කරාම කුසල ලයන්නින් කියන දුරු කිරීම පව් දුරු කිරීමයි. ලාමක පාපක දේවල් සිතෙන් බැහැර කිරීමට කුසල කියලා කියන පින කියනවා. ඒකට අර්ථ හතරක් දෙනවා. අනවද්‍යාර්ථය තමන්ගේ හිත නිවැරදි වෙන්න ඕන. බොරුව වංචාව කපටිකම හිතේ තියාගෙන පින් කරන්න බෑ. හිත නිවැරදි වෙන්න ඕන. ඒක පළවෙනි එක. ආරෝග්‍යාර්ථ හිත නිරෝගී වෙන්න ඕන. කම්මැලිකම උදාසීනකම අලස බව තිබුණොත් පිනක් කරගන්න බෑ. ඒ වගේම කායික රෝගයෙන් පෙළුණොත් මානසික රෝගයෙන් පෙළුණොත් පිනක් කරගන්න බෑ. එහෙනම් තමන්ගේ හිත නිරෝගීවන්ත නම් ඒ වෙලාවේ කරන හොඳ වැඩවලට කුසලයේ කියලා කියනවා. ඉෂ්ඨ විපාකාර්ථය මේ සැප විපාක ලැබෙන්නේය කියලා හිතාගෙන හොඳ දෙයක් කළොත් ඒකටත් කුසලයේ කියලා කියනවා. කෞසල්‍යාර්ථේ හිතේ දක්ෂකම තියෙනවා නම් ඕනෑකම තිබෙනවා නම් ඒ යමක් කළොත් ඒකටත් පින කියන. ඒතර පින කුසලයට අර්ථ හතරක් තිබෙනවා. හිත නිරෝගී නැ හිත ලෙඩ වුණා කියන්නේ පව් සිදු වෙන අවස්ථාවක්. හිත නිරෝගීකම නැති නිසා අපිට පිනක් දහමක් කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔන්න ඔය අර්ථ හතරෙන් සමන්වාගතයි කුසල කියන එක. කුසලයට ලැබෙන විපාකය මනලෝ උත්පත්තිය. මනලෝ උපදින්න පුළුවන්. දැන් අපි ගිය ආත්මේ මරණයටපත් වෙනකොට හිතට හොඳ සිතුවිලි ධාරාවක් හම්බුනේ. අලෝභ දෝස සමෝ චේතනා කරුණා මෛත්‍රිය ආදී අනේක ගුණ වලින් එකක් හිතට ආවා. ඒ නිසා අපි මේ මනුස්ස ලෝකේ උපන්නා. ගියාත්මේ මරණයටපත් වෙනකොට තණ්හාව හිතට ආවන තරහව වෛරය ඊර්ෂ්‍යාව ආවන මේ පැත්තට එන්න බෑ. ඒගොල්ලෝ නරක ආදී සතර පායෙන් තැනකට යනවා. දැන් මෙතනින් යන එක තමයි අපිට අමාරුම කරුණ. ගේ දොර යාන වාහන දුවදරුවන් මව්පියන් ඥාතීන් ඉඩකණම් මේ ඔක්කොම අතහරින්න වෙනවා. අන්නේ අතහරින වෙලාව ටිකක් ගැටලු සහගතයි. ඒ නිසා කල් වේලා ඇතුවම අතහැරීම පුරුදු කරන්න වෙනවා. ඒක වයසට ගිය මුතුන් මිත්තෝ අතකර බඩු ටිකත් දුවදරුවන්ට දුන්නා. වටිනා ඇඳුම් පැළඳුම් ටිකක් දීලා දැම්මා. ගේ දොර ඉඩකඩම් ඔක්කොම ලියලා දැම්මා. දැන් එතකොට චාම් ඇඳුමකින් දෙන දෙයක් අනුභව කරලා පන්සලට යමින් එමින් කටයුතු කරන. එහෙනම් ඇලෙන්න තැනක් නැහැ. ගැටෙන්න තැනක් නැහැ. අන්න ඒ විදිහට හිත පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. එහෙම නොවුනොත් නම් හොඳ තැනකට අපිට යන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒවා ගැන හොඳ දැනීමක් ඇති කරගෙන තමයි නුවණින් කල්පනා කරලා දාන සීල භාවනා පින්කම් කළොත් මරණින් පස්සේ හොඳ තැනකට අපිට යන්න පුළුවන්. ඒට යෑම සඳහා අවශ්‍ය පින් අපි ළඟ තියෙනවා. දාන සීල භාවනා පින්කම් අපි ළඟ තියෙනවා. උදේ හවස තුනුරුවන් වඳිනවා. දැන් මේ මවුට සලකන ඒවා ගෙවා නිම කළ නොහැකි පින් ඒවා අපි ළඟ තියෙනවා. ඒවා ගින්නට අහුවන ශරීරේ පුච්චන්න බෑ. ජලගල්මකට ශරීරය අහුවනත් ගහගෙන යන්න බෑ. ශරීරය යන්න පින්ටක යන්න බෑ.
ඒවා අපේ හිතේ තන්පත් වෙලා තියෙන භවයක් පාසාම සකල සම්පත් අපට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා કોઈ කවුරු වුණත් මෙන්න මේ පිනට දහමට නැඹුරු වී කටයුතු කළොත් මරණයෙන් පස්සේ මනුලෝ උපදිනවා. එහෙම නැත්නම් දෙව්ලොවටපත් වෙනවා. භාවනා කළොත් බඹලොවට යනවා. පින උතුරා ගියා නම් බුද්ධ ශාසනයකදී නිවන් සම්පත් ලබන්නට පුළුවන්කම තිබෙනවා. කුසලෙන් තොරව අකුසල් කළොත් ඒගොල්ලන් සැප නැහැ. සංසාරේ අප්‍රමාණ කාලයක් දුක් විඳින්න වෙනවා. බුදුන් වැන්දේ නැහැ. පන්සලට ආව ගියේ නැහැ. බණ ඩිංගක් ඇහුවේ නැහැ. දානමාන පින්කමක් කරගත්තේ නැහැ. මවුට පියාට සැලකුවේ නැහැ. දැන් ඔක්කොම මතක් වෙනවා මරණේ ආසන්න වෙනකොට. කරගත්තේ පවුමයි. මරණයෙන් පස්සේ එහෙනම් සුගතියක් දැක ගන්න බෑ. ඒගොල්ලෝ නරකාදී ලෝකවලට වැටෙලා අප්‍රමාණ කාල වකවානුවක් දුක් විඳින්නට සිදු වෙනවා. ඒක නවත්තන්න බෑ. එහෙනම් අපි පිනයි පවයි දෙක හොඳට වටහාගෙන පින වැඩි කරගන්න ඕන, පව අඩු කරගන්න ඕනේ මේ පින් කරන කාලයයි දැන්. ඕනේ තරම් පින් කරගන්න පුළුවන්. සංසාරෙටම ප්‍රමාණවත් පින් කරගන්න පුළුවන් බුද්ධ ශාසනය නිසා අනිත් කාලවල පින්වත්නි බණපදයක් ලෝකේ නැහැ. බණපදයක් ලෝකේ අහන්න විදිහක් නැහැ බුද්ධ ශාසනයක් නැතුව වුණා. ඔය ධම්මසොණ්ඩක නමින් රජෙක් ඉඳලා තියෙනවා අපේ ගෞතම බෝසතාණෝමයි. බණ ඩිංගක් අහන්න ඕන වෙලා රාජ සභාව එමතුවා. කවුරුත් බණ දන්නේ. අඬබෙර 4 දික් භාගට ඇරිය බණ ඩිංගක් දන්න කෙනෙක් ඉන්නවා නම් දින 7කට රජකම දෙනවයි කිය. රජකම ගන්න නම් බොහෝ දෙනෙක් ඉන්න බණ දන්නේ නැහැ. ඊළඟට රජකම අතහැර දමල වනගත වුණා හිමාල වනාන්තරේ තාපසවරු ඉන්නවා. ඒගොල්ලෝ බණ දන්නවා ඇති. තාපසාරාමයක් ගාන ගියා කිසිම තාපස කෙනෙක් බණ දන්නේ නැහැ. ඒගොල්ලෝ අහන මොනවද බණ කියන්නේ ඒකවත් දන්නේ නැහැ. බුද්ධ ශාසනය නැති නිසා මොකොත් නෙවෙයි මිනිස්සු ජීවත් වෙනවා. මේ කාරණිය දැනගත්තා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා. මෙහා හිමාලයට ඇවිල්ලා මෙතුමාව එක්කගෙන දෙව්ලොවට ගියා. ගිහිල්ලා කියන මහරජා ලෝකේ කොහෙවත්ම බණ නැහැ. බුදු කෙනෙක් ලෝකේ තවම පහළ වුණේ නැහැ. අපි ළඟ නම් මේ දේව සභා පොතේ එක ගාථාවක් තියෙනවා කියව ලියලා. කාශ්‍යප බුද්ධ ශාසන කාලෙ වෙන්නේ එක ගාථාවක් ඒක කිව්වා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියන ගාථාව කියලා අර්ථය සිහි ගන්නවල කියන මහරජා කොහෙවත් යන්න එපා. කොහෙවත්ම බන නැහැ. මේ ගාථාව සිහිපත් කරමින් ඔබ රජකම ආයි බාරගෙන මේක හොඳට දසරාජ ධර්මයේ වැඩනසේ කරගෙන යන්න හොඳට මැතේ කිව්වා. ආපෞ රාජ්‍යයේ පිහිටවල තිබුණා. ඒකෙන් පේනවා අද මේ පැය 24ෙම බණ තිබුණට බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි පින්න මොකුත්ම නැහැ. දන් හැන්දක් පූජා කරගන්න කෙනෙක් ලෝකේ නැහැ. බෝධියක් සෑයක් ප්‍රතිමාවක් දැක ගන්න විදියකුත් නැහැ. ඒ නිසා අද මේ ස්පේන කාලේ සී කල්පනාව තිබෙන කාලේ අවසන් හුස්ම දක්වාම පුළුවන් තරම් පින්දහම් කළොත් නම් අපටත් පුළුවන්කම තියෙනවා මරණින් පස්සේ හොඳ තැනකට යන්න භවයක් පාසා සුගතියකම ඉන්න ඉක්මන් භවයකදීම පුළුවන් සාන්ති ලක්ෂණ නිවන් සම්පත් ලබන්න. දැන් එතකොට නූපන්න කුසල් කරගන්න බැරි වෙච්ච පින්කම් ටික කරගන්න පුළුවන්. කරගත්තා වූ පින්කම් ටික දියුණු කරගන්න පුළුවන්. ඒ තමයි කල්යාණ මිත්‍රයා ආශ්‍රය කිරීම. පන්සිල් අටසිල් රකින දානමාන පින්කම් කරන හොඳ වචන කතා කරන හොඳ සිතුවිලි හිතන කෙනෙක් ආශ්‍රය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පහදා දුන්නේ. එයින් හැමෝටම යහපතක් සැලසෙනවා, අයහපතවත් වෙලා යනවා. ඒ වගේම සංසාර ගමන සුගතියක ඉන්න පුළුවන්. සාපිපාසාදී දුකක් නැතුව සුගතියෙන් සුගතියට ගමන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සාන්ති ලක්ෂණ අමහා නිවන් සම්පත් අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම කල්පනා කරගෙන වැඩිපුර පින්දහම් කරලා බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන
මේ ලබාගත් බුද්ධ ශාසනයේදී ලැබුණු ජීවිතය තවත් ආලෝකමත් කරගෙන ආදරණීය මව්ට පුළුවන් තරම් අපෝපස්ථාන කරලා පියාට පුණ්‍යානුමෝදනා කරලා දුවා දරුවන්ටත් මේ නිසිමඟ කියා දීලා කටයුතු කළොත් ඔබ අප හැමෝටම යහපතක් දැක ගන්න දියුණුවක් සලස ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් සීලාදී ප්‍රතිපත්ති ධර්මති හොඳට දියුණු කරලා අපගේ නිවන් මඟ හොඳට පිරිසුදු කරගෙන නිවන් මඟ ගමන් කරලා හිතේ තිබෙන ලෝභ ද්වේෂ මෝහ ආදී පව් දුරු කරලා අලෝභ දෝෂ සමෝහ ආදී හොඳ කුසල මූල දියුණු කරලා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරලා කරුණා මෛත්‍රී ගුණ ධර්ම දියුණු කරලා පාරමී ගුණ සම්පූර්ණ කරන ඊතා ඉක්මන් භවයකදී ඔබ අප හැම දිනාටම ධර්ම දේශනාවෙන් ලැබෙන පින් හේතු කරගෙන මව් ඇතුළු ඔබ අප හැමෝටම සාන්ති ලක්ෂණ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරගෙන සමන් නිසාන්ත පුතුණන් නිලිසා තුසාරි දියණී සම්පත් හිරෝසන් පුතුණන් ඇතුළු දු දරුවන් සහ ලේලිවරුන් සහ බෑන ඇතුළු මුණුබුරු මිනිරංගේ දායකත්වයෙන් ආදරණීය මව්ට දිගාසිරි පතා පියාට නිවන් සුව පතා කරන ධර්ම දේශනා පින්කම තුළින් ජනිත කරගත්තා වූ පිනත් ජීවිතේ පුරා රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයක් වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වුණු පී.එච්. බුද්ධදාස මහත්මයාට ඒකාන්තයෙන් අත්වේවනමෝදන් වේවා. එතුමාගේ පුනර්භවයේ සුගතියක් වේවා. සාපිපාසාදී දුකක් කිසි කලක වන්නව වේවා. අකල් මරණයක් නොවේවා. දීර්ඝායුෂ ජීවිතත් වේවා. පාරමී ගුණ දියුණු වේවා. පින්වත් ගුණවත් නැනවත් සත්පුරුෂයෝ නිවන් දකිනා තුල එතුමාට ලැබේවා. පාරමී ගුණ දියුණු වී නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. එතුමාගේ දෙමව්පියන් ප්‍රධානී පාර්ශවයේ සියලු ඥාතීන්ටත් එවැගේම මෑණියන් වන හේමා බුද්ධදාස මාතාවගේ දෙමව්පියන් ප්‍රධානී පාර්ශවයේ ඥාතීන්ටත් බණහන සියලු දෙනාගේ නමින් පරලෝකීය ඥාතීන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් රටදැය වෙනුවෙන් දෙවිපිදෝ රණවිරුවන්ටත් විපත් කරදර වලින් මරණයටපත් වුණ අයත් සියලු දෙනා මේ පින් ලබාගෙන හැමෝම දුකින් අත මිදී සැපයටපත් වේ අමහා නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතානන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලබා දෙත්වා දෙවියන්ටත් ආයු වරණ සප බල ඥාන ආදී සියලු සම්පත් ලැබේවා. දෙවියන්ට නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න ඕන. ඔබ අපහදා වඩා තබා සුජීවත්ව ඉන්න මව්පියන්ට වැඩි හිටියන ගුරුවරුන්ට ඥාතීන්ට මේ පින් පිහිටලා ඒ උදවියත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සුව ලබත්වා. මේ ප්‍රදේශ වාසී ලංකා වාසී ලෝක වාසී අනන්ත ලෝක වාසී සියලු සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සුව ලබත්වා. එවැගේම දිදුල මාධ්‍ය ජාලයේ අනුශාසක ස්වාමින් වහන්සේලාත් කාර්ය මණ්ඩලයේ හැමෝටමත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබේවා. ආබාධිත රණවිරුවන්ට නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබේවා. ඒ වගේ විශේෂයෙන් 80 වෙනි ජන්මදිනයේ සමරන මෑණියන්ට සිත්මිත් ප්‍රාර්ථනාවයි විශේෂ අරමුණ. මෑණියන්ට මේ පින් බලෙන් තුනුරුවන් සරණින් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනුභවයෙන් හේමා බුද්ධදාස මාතාව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂ වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා. කරදර කම්කටොළු බාධක අපල දුර වෙලා මෑණියන්ට තව තවත් දාන සීල භාවනාදී පින්දාන් සිදු කර ගන්නට වාසනාව ලැබේවා. මෙතෙන් පටන් නිවන් දකින අතුරු දුක පීඩාවක් නැති වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන බුද්ධ ශාසනයත් රැකගෙන පාරමී ගුණ දියුණු කරලා නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා සෙත්පතන් ආශිර්වාද කරන්න ඕන. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහ සෑය අනුභවයෙන් කේස ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන්ද බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභව බලයෙන්ද ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමය
වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන්ද තුන් ලෝකී පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සයරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන්ද අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සතු අනන්ත ගුණ බලයෙන්ද මේ සාරා සංකේය කල්පලක්ෂේ පුරාවට ලෝකේ පහළ වන තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝභිත අනුම දස්සේ පදුම නාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත් තිස්සබුස විපස්සී සිකී වෙස්ස බෝ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉර්ධ්‍යානුභාව බලයෙන් අවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්යානුභාවයෙන් ආරි මහ සංඝ රත්න අනන්ත ගුණ බලයෙන් දෙව් රැක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගනු ලැබූ සියලුම පින්කම් වල ආනිසංස බලයෙන් පින්වත් හේමා බුද්ධ දාස මාතාවටත් සමාන් නිසාන්ත නිලිසාතු සාදී සම්පත්ති රෝසන් යන දරුවන්ටත් ඒ වගේ ලීලිවරුන්ට බෑරණුවන් ඇතුළු මොනුබුරු මිනිබිරියන්ටත් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මවුරු දුවා දරුවෝත් උදව් උපකාර අනුග්‍රහ දක්ව හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අසනීප පුලු පන්දරු නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල දුර වේවා ගිනි ජල වසමි සවියාවුද වලින් පවා විපත්ති වලකීවා අතීත අකුසල කර්ම විපාක වලින් දුක් කරදර මාරක බාධක ඇතනම් මේ සියල්ල සංසිඳිලා හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා පින්වත් ගුණවත් නවත් ජීවිතයක් ගත කිරීම වාසනාව ලැබේවා තමන්ගේ රැකී ආරක්ෂාවන් සඵල වේවා දියුණු වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දියුණුවක් වේවා සුබ නාගතයක් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර අපා දුකක් සාපිපාසාදී දුකක් කිසි කලකවත් නොම වේවා හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් පිරිස සංසාරේදී අපට මොන ගැසේවා නෑබෑනු කියා දන් දීමටත් වාසනාව ලැබේවා දුගී මගී අසරණකමක් කිසි කලකවත් නොම වේවා සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකිනා ජාති දක්වාම හැමදෙනාටම ලැබේවා සෝසේ සසර ගමන ගෙවන් කොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ නිවන් සම්පත් පිණිස මේ ධර්ම දේශනාමේ පින හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා මහං හෝතෝ සම්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහවත්නි සිදු කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයට වැඩමවා සද්ධර්ම ආමන්ත්‍රණය මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අනුශාසක විචිත්‍ර ධර්ම කතික පූජනීය කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින් වහන්සේටත් තවත් চিරාත් කාලයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ කරන්නා වූ මේ උතුම් ශාසනික සේවාවන් ඉදිරියටත් කරන්නට හැකි අපමණ වූ ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී චිරජීවනයේ මේ තුලින්ම සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව අද මෙලෙසින් පවත්වන්නට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු බටපොළ ඉලුක්පිටියේ පදිංචි සමන් නිශාන්ත පුතුණුවන් නිලීෂ අතුෂාරී දිනිය සම්පත් ඉරෝෂාන් පුතුණුවන් ඇතුළු පවුලේ දුවදරු ලේලිවරුන් බෑණනුවන් ඇතුළු මුණුමුරු මිනිබිරියන්ගේ ධර්ම ශ්‍රවණය කළා ඕ ලක්ෂ සංඛ්‍යාත සුපින්වත් ඔබ සියලු දෙනාගේ සියලු යහපත් වැඩ කටයුතු වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. බසමට සම්මා සම්බුදු සරණයි.